හරි. එතකොට පටන් ගන්නෙ අද වර්ඩ් වල අපේ ක්ලාස් එකේ දෙවෙනි දවසේ ඒකේ මෙතෙන් සිර තමයි ලියා ගන්න තියෙන්නේ. හරි. අකුරු වල වර්ණය වෙනස් කිරීම කියන තැන සිට තමයි එන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා මේකේ මේ තියෙනවා හිස්තැන් ගොඩක් මේ. මෙතන හිස්තැන් ටික ගොඩාක් කියලා මෙහෙම බැලුවොත් එහෙම මේ හිස්තැන් වල කරුණ විදිහට තමයි ලියා ගන්න ඕනේ. සම්පූර්ණ ඡේදයක් විතර ලියන්න යන්න එපා. පළවෙනි කරුණ, දෙවෙනි කරුණ, තුන්වෙනි කරුණ කියන විදිහට පල්ලෙහාට කරුණ ටික ලියා ගන්න. එතකොට හරි. මම වර්ඩ් උත් ඔයාලට අරන් පෙන්නන්නම්. වර්ඩ් එකක් ගමු. වර්ඩ් එකත් අරගමු. එතකොට හරි. ඔයාලට පේනවා වර්ඩ් ඕපන් කරාම අපි අකුරු වල පාටක් වෙනස් කරගන්න ඒ ඕන දෙයකට මේවා සාමාන්‍යයෙන් හොඳට ටිකක් ගොඩාක් කට්ටියට හුරු පුරුදු මම ඒක මේ වර්ඩ් එක අන්තිමට කරන්නේ. එතන අපිට මෙතන ඕන දෙයක් මෙහෙම ටයිප් කරගත්තට පස්සේ හරි. අපි දන්නවා මෙතන highlight කරාට පස්සේ ඕන දෙයක් කරන්න කලින් මොකද්ද කරන්න ඕනේ? highlight කරන්න ඕනේ. කියන්නේ highlight කරන්නේ නැතුව වෙනස්කම් කරන්න බෑ. වෙනස්කම් කරන්න බැරි හේතුව කම්පියුටර් එකට පෙන්වන්න ඕනේ මෙන්න මේ දත්ත ටික තමයි වෙනස් වෙන්න ඕනේ කියලා. එහෙම නැතුව බෑ. ඊට පස්සේ අපිට කැමති නම් පුළුවන් මෙතනින් අර ගිය සතියේ මම ඔයාලට කියලා දුන්නා ෆොන්ට් සයිස් එක අවශ්‍යද මේ මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අකුරු බෝල්ඩ් කරන්න පුළුවන්. මේවා ගිය සතියේ කියලා දුන්නා. ඉටලික් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක පැත්ත ඇඳ කරන්න පුළුවන්. මේ ටූල්ස් මතක තියාගන්න මේ වගේ මොනවද වෙන්නේ කියලා. ඊට පස්සේ අන්ඩර්ලයින් කරන්න පුළුවන්. මෙතනින් ලිස්ට් එක ක්ලික් කරලා මේ අන්ඩර්ලයින් හැඩතලයන් ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ඒ දාන අන්ඩර්ලයින් එකට කලර් එකක් මෙතනින් අපිට දෙන්න පුළුවන්. මේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන මේ සුපර්ස්ක්‍රිප්ට් සබ්ස්ක්‍රිප්ට් ගැන මම කියලා දුන්නා. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන ෆොන්ට් කලර් එක මාරු කරන්න පුළුවන්. ඉතින් ලොකු දෙයක් නෑ ඇත්තටම. ඒ කැමති ෆොන්ට් කලර් එකක් අපිට මෙතනින් ෆොන්ට් එකකට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ග්‍රේඩියන්ට්ස් කියලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේ ග්‍රේඩියන්ට් කලර් එකක් තමයි දෙන්නේ දැන්. සාමාන්‍ය ග්‍රේඩියන්ට් කලර් එකක් මෙතන more gradients කියලා ගියොත් Tamanට කැමති විදිහට gradient colors අපිට හදන්න පුළුවන්. මෙන්න මේ කොනේම ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතනින් අපිට ගත්තොත් එහෙම මේ gradient color කියලා ගත්තාම Tamanට කැමති විදිහට මේකට පාටවල් එකතු කරන්න පුළුවන්. එකතු කරන පාටට අනුව ඔයාලට පේනවා මෙන්න මේකේ වෙනස්කම් ටික වෙනවා කියලා මේ. දැන් ටෙක්ස්ට් එකට වැටලා තියෙන gradient color. ඒ වෙනතන් colors දෙක තුනක් තමයි අපි mix කරලා තියෙන්නේ. ඒතර මේවා කලින් තිබ්බ word එකේ කරන්න බෑ. අපිට මේකේ තමයි කරන්න පුළුවන් වෙන්නේ. මේම highlight කරලා හරි. highlight කරලා ඊට පස්සේ තමයි අපිට මේ දේවල් ටික මෙතනින් එහාට හදාගෙන යන්න පුළුවන් වෙන්නේ. මේක highlight කරා. ඊට පස්සේ මෙතනින් font කියලා ගත්තා. මෙතනින් gradients කියලා ගියා මේ ඕන දෙයක් අපිට මේ more gradients වලින් මෙතන තියෙන හැඩතල ගොඩක් මේ ඕන දෙයක් මෙතනින් Tamanට කැමති විදිහට මේ වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් කරලා බලන්න ඕනේ මේ දේවල්. එතකොට අපිට අවශ්‍ය විදිහට වෙනස්කම් කරන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නුවා ටියුට් එකේ තියෙන මෙන්න මේ විදිහට මේ ටියුට් එකේ සම්පූර්ණ ඡේදයක් ලියන්න තියෙන. හැබැයි අපි ඡේදයක් විතර ලියන්නේ නැහැ. මේක පේලියෙන් පේලියට තමයි මේකේ තියෙනවා පේලි කිහිපයක්. මෙන්න මේ ටික මේ විදිහට ලියා ගන්න පුළුවන්. right. පළවෙනි එකේ ඉඳලා මම කියනවා එතන ලියාගමු. එතකොට මේක ඔයාලා දාන්නේ කොහොමද? 1 2 3 4 5 6. ඒ වගේ 1 2 3 4 කියලා තමයි දාලා තමයි ලියාගන්නේ. right. ලියාගන්න පළවෙනි කරුණ 1. පළවෙනි කරුණ තමයි මොකද්ද පළවෙනියට කරන්න ඕනේ? අවශ්‍ය කොටස. එහෙම නැත්නම් අකුරු ලබා දිය යුතු කොටස මෙන්න මේ වගේ මුලින්ම සිලෙක්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ වගේ තෝරලා දෙන්න ඕනේ. right. ලියාගන්න පළවෙනි ස්ටෙප් එක නැත්නම් පළවෙනි රූල් එක පාට ලබා දිය යුතු නැත්නම් වර්ණ ලබා දිය යුතු පාට කියලා කිව්වම කැතයිනේ. ඒ නිසා වර්ණ කියලා දාගන්න. වර්ණ ලබා දිය යුතු වර්ණ ලබා දිය යුතු වර්ණ ලබා දිය යුතු වර්ණ ලබා දිය යුතු අකුරු කිහිපය හෝ ඡේදය තෝරා දෙන්න.
අකුරු කිහිපය හෝ ඡේදය තෝරා දෙන්න. වර්ණ ලබා දිය යුතු අකුරු කිහිපය හෝ ඡේදය තෝරා දෙන්න. ඡේදය තෝරා දෙන්න. හරි. ඊට පස්සේ දැන් මොකද කරන්න ඕනේ? මම මේ ක්‍රම කිහිපෙම කියනවා. දැන් අපි දන්නවා අපිට එක ක්‍රමයක් තමයි මොකද්ද? මෙයාව highlight කරාම බලන්න මෙතනම පෙන්නනවා මේ font dialog box එකක්. මේ කැමති නම් මෙතනින්ම කලර් එක දෙන්නත් පුළුවන්. මෙතෙන්ට මෙනවා. එහෙම නැත්නම් මොකද කරන්න පුළුවන්? මෙන්න මේ home tab එක ක්ලික් කරලා මෙතන මේ A කියන tool එක පාවිච්චි කරලා අපිට පුළුවන් අදාළ කලර් එක මෙහෙම එකතු කරන්න. සාමාන්‍ය පාටකට වඩා වෙනස් පාටක් දානවා නම් මෙතනින් more colors කියලා ගියොත් තවත් පාට වර්ග ගොඩක් තියෙනවා. custom කියලා ගියොත් තවත් පාට වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මම ඔයාලට එක සැරයක් කිව්වා සාමාන්‍යයෙන් පාටක තියෙන උපරිම අගය 255යි කියලා. මේ බලන්න මෙතන මේ green color එක එහෙම ක්ලික් කරලා මෙතන 255 ටයිප් කරලා බලන්න. මේ පේනව නේද? 255 green මේ. මම green එකට blue color එකකින් 100ක් එකතු කරනවා. මේ මොකක්ද උනේ? පාට වෙනස් වුණා. මම red color එකකින් 200ක් එකතු කරනවා. බලන්න දැන් පාට වෙනස් වෙනවා මේ වගේ පාට සැරින් සැරට වෙනස් වෙනවා. දැන් අපි blue එකේ 100ක් තිබ්බොත් මේ ඔක්කොම බිඳු කරලා මේකත් බිඳුව මේකත් බිඳුව. ඔන්න blue එකේ 100 කියන තත්ත්වය. 255ටම ආවම උපරිම තත්ත්වය. ඒතර ඒක නිල් පාටම වෙනවා. ඔන්න ඕක තමයි පාටවල වල තියෙන උපරිම අගය. අපිට මේ වගේ අවශ්‍ය විදිහට පාට හදා ගන්නත් පුළුවන්. හරි. එහෙනම් දෙවෙනි ස්ටෙප් එක ලියා ගන්න. home tab එක භාවිතා කර home tab එකෙහි font color tool එක භාවිතා කර home tab එකෙහි font color toolbar එක භාවිතා කර tool එක භාවිතා කර අවශ්‍ය වර්ණයක් ලබා දිය හැකියි. අවශ්‍ය වර්ණයක් ලබා දිය හැකියි. අවශ්‍ය වර්ණයක් ලබා දිය හැකියි. හරි ඊළඟ ස්ටෙප් එක අපි කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් අපිට අවශ්‍ය වුණොත් එහෙම මෙන්න මේ ෆොන්ට් ලිස්ට් එකට එහා පැත්තේ තියෙනවා පොඩි බටන් එකක්. ඔයාලට පේනවා ඇති මේ චූටි බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරලා ඒ කලර්ස් දෙන තැන තියෙනවා ග්‍රේඩියන්ට්ස් කියලා. මේ ග්‍රේඩියන්ට් කියලා ගියොත් මොකද්ද කරන්න පුළුවන්? වර්ණ දෙක තුනක් අපිට එකතු කරන්න පුළුවන්. මේකත් කැමති වෙනස්කම් කරනවා නම් අපි මොකද්ද ගන්නේ? more gradients කියලා ගියොත් අපිට කැමති විදිහට පාටවල් එකතු කරන්න පුළුවන්. හරි. ලියා ගන්න ඒකත් තුන්වෙනි එක විදිහට දාලා තුන්වෙනි කරුණ තමයි gradient එකක් එක් කර ගැනීමේදී gradients කියලා වචනේ තියෙනවා බලලා ලියා ගන්න. gradient එකක් එක් කර ගැනීමේදී gradient එකක් එක් කර ගැනීමේදී gradient එකක් එක් කර ගැනීමේදී මෙම tool එකෙහි gradient menu එක භාවිතා කළ හැකියි. මේ දේවල් කරලා බලන්න. එතකොට ඔයාලට මතක තියෙයි. gradient tool එක භාවිතා කළ හැකියි. gradient tool එක භාවිතා කළ හැකියි. හැබැයි මම මේක කියන්නේ නැහැ මේ more gradient එක පාවිච්චි කරලා colors හදන්න පුළුවන්. මේ දේවල් මේ වීඩියෝ එක බලාගෙන හරි කමක් නැහැ නැවත වරක් කරලා බලන්න කොහොමද වෙන්නේ කියලා. ඒතර පොඩි අදහසක් ගන්න පුළුවන් ඔයාලට කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. right. එහෙම තමයි font color එක අපි එකතු කරන්නේ. ඒක එතකොට අපි font color දාන තැන ඉඩ ගොඩාක් තිබ්බට අපිට ලියා ගන්න තියෙන ඔච්චරයි. ඒක නිසා Tamanට අවශ්‍ය විදිහට කරුණු විදිහට ලියා ගත්තාම ඒ ටික හරි. ඉතින් ඔයාලට පුළුවන් මේක font dialog box එක ගන්නවා මෙන්න මෙතන font කියන තැනට ක්ලික් කරලා මේ බලන්න එතන පෙන්නනවා font කියලා dialog box එක. මේ
ක්ලික් කළා මෙතන ඕනනම් ගන්න පුළුවන්. මෙතන මේ ඩයලොග් බොක්ස් එක ඔයාලට ගන්න පුළුවන් ෆොන්ට් ඩයලොග් බොක්ස් එක කියලා. මොකද දන්නේ වේගය ඇති පොඩි අඩුවක් තියෙන. හරි. මේ තියෙන ෆොන්ට් ඩයලොග් බොක්ස් අර කරපු දේවල් ඔක්කොම දේවල් අපිට මේ ඩයලොග් බොක්ස් එකෙන් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ෂෝට්කට් කී එකක් තියෙනවා. control එකයි D එකයි මේ. control D ගහලා ෆොන්ට් ඩයලොග් බොක්ස් එක ගන්න පුළුවන්. ඒකේ අවසාන කරුණ ලියාගන්න ෆොන්ට් ඩයලොග් බොක්ස් එක භාවිතා කරද ඩයලොග් D I A L O G ෆොන්ට් ඩයලොග් බොක්ස් එක භාවිතා කරද ෆොන්ට් ඩයලොග් බොක්ස් එක භාවිතා කරද ඉහත කාරණාවන් සිදු කරගත හැකි. ඉහත කාරණාවන් සිදු කරගත හැකි. ඒකට ලියාගන්න ෂෝට්කට් කී එක මෙන්න මෙහෙම CTRL + D CTRL + D මෙන්න මෙහෙම පාවිච්චි කරලා අපිට පුළුවන් CTRL + D මෙන්න මේ කියන කී එකත් එක්ක පාවිච්චි කරලා අපිට පුළුවන් මොකක් කරන්නද අදාළ විදිහට ෆ්‍රොන්ට් ඩයලොග් බොක්ස් එක ගන්න. ලේසි මේ ෂෝට්කට් කී මතක තියාගත්තා නම් ඔය අපි මෙච්චර දවස් ඉගෙන ගත්ත මේ බෝල්ඩ් කරන, ඉටැලික් කරන, මේ ෆොන්ට් මාරු කරන, සයිස් හදන, සුපර්ස්ක්‍රිප්ට් සබ්ස්ක්‍රිප්ට් මේ හැම දෙයක්ම පිට කරගන්න පුළුවන්. කවුරු පාවිච්චි කළාද? මෙන්න මේ තියෙන ෆොන්ට් ඩයලොග් බොක්ස් එක පාවිච්චි කළා. මේක ඇඩ්වාන්ස් කියලා බටන් එකක් තියෙනවා කරලා බලන්න මේ. ස්පේසිං හදන්න පුළුවන් මේකේ ගොඩාක් දේවල් වලට කරන්න පුළුවන් අවශ්‍ය දේවල් ටික. මේ ටෙක්ස්ට් ඉෆෙක්ට් කියලා එකක් තියෙනවා. හරි. මේ පොඩි පොඩි ඉෆෙක්ට්ස් දාන්න පුළුවන්. මේ විවිධාකාර දේවල් තිබුණට එකතු කරන්න පුළුවන්. ඉතින් ඒවා කරලා බලන්න. එතකොට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. ඊළඟ එක තියෙනවා ඉංග්‍රීසි අකුරු වල සිම්පල් හා කැපිටල් කියන විදිහට වෙනස් කරන්න කියලා. ඒ කියන්නේ අපේ ඊළඟ අකුර මේ තියෙන ඉංග්‍රීසි අකුරු වල සිම්පල් සහ කැපිටල් අකුරු මාරු කිරීම කියලා. දැන් ඔයාලට පේනවා මේ sentence case, lower case, upper case, capitalized words ඊට පස්සේ struggle case ඔයාලට පේනවා මේකේ උදාහරණයක් එක්ක දීලා තියෙනවා මේ sentence case කියලා ගත්තාම ඔයාලට පේනවා ඇති සම්පූර්ණ ඡේද මේ වචන මතක තියාගන්න. සම්පූර්ණ වචනයකම පළවෙනි අකුර විතරයි capital. දැන් lower case කරොත් මොකක්ද වෙලා තියෙන්නේ? සම්පූර්ණ ඡේදෙම simple වෙනවා. upper case කරොත් මොකද්ද වෙන්නේ? හැම වකුරක්ම capital. මේකෙදි මොකද්ද වෙන්නේ? හැම වචනයකම පටන් ගන්න අකුර capital. මේකේ හැම වචනෙම පටන් ගන්න අකුර simple. බලන්න කරන හැම දෙයක් කරන්න පුළුවන්ද කියලා. හැබැයි දැන් මේකේ නම් අපේ ටෙක්ස්ට් එක ටයිප් කරලා නැහැ. ටයිප් කරපු ටෙක්ස්ට් එකක් ඕන වෙනවා. නැතුනොත් එහෙනම් ඉතින් මේක කැතයිනේ. හෙල්ප් එකකින්වත් අපිට මොකක් හරි එකක් හොයාගත්තොත් හරි. හෙල්ප් එක කොහෙද තියෙන්නේ? අපි හෙල්ප් එකේ මේ මොන හරි ඡේදයක් ගමුකෝ මෙතන ඉන්නේ නේද? remove your file right මෙන්න මේ ඡේදය මම copy කරලා ගන්නවා. හරි. ඒතර මේ ඡේදය ඇතුළත copy කරලා ගන්න බැරිද දන්නෙත් නැහැ. කරලා බලන්න ඕනේ. copy වුණාද? ඔව්. හරි. ඕම් බලන්න මම දැන් මේ ඡේදේ අපි පිටු 100ක් විතර ටයිප් කරලා ඉවර කාට පස්සේ පිටු 100ක් විතර ටයිප් කරලා පස්සේ අපිට කියනවා සම්පූර්ණ ඡේදෙම කැපිටල් කරන්න කියලා. පිටු 100ම අකුරු ටික කැපිටල් කරන්න කියලා. අන්න ඒ වගේ වෙලාවට මේක වැදගත්. ඒතර අපි කරන්නේ මේ ටික ඔක්කොම highlight කරා. මෙන්න මේ tool එකට click කරා මේ change case. දැන් මම දාන lower case කියලා. lower case දාම මොකද්ද වෙන්නේ? ඔක්කොම simple වෙනවා. මම එතෙන් ගිහින් ඊළඟ එක දානවා upper case කියලා. ඔක්කොම දේවල් ටික capital වෙනවා. දැන් මේක දාපුවහම මොකද්ද වෙන්නේ? හැම වචනයකම පටන් ගන්න අකුර capital. මේ හැම වචනයකම පටන් ගන්න අකුර capital. මේ ඔක්කොම කොහෙද තියෙන්නේ? home button එකේ තමයි ওই button tool එක තියෙන්නේ. tool එක වලට පේන්න දාලා තියෙන්නේ රූපය ඇඳලා තියෙන්නේ tool එකේ. එතකොට home button එකේ තියෙනවා කියලා විතරයි මම කියන්නේ. මේක හැම අකුරකම පළවෙනි පටන් ගන්න අකුර simple. ඔන්න ওই විදිහට හදන්න තමයි change case dialog box එක භාවිතා කරන්නේ. right. ලියා ගන්න මෙන්න මෙහෙම ඉංග්‍රීසි කොතනද අපි දැන් ලියන්න ඕනේ මෙන්න මෙතන. ඉංග්‍රීසි අකුරු වල simple capital මාරු කිරීම කියලා. දැන් මේ ටියුට් එහෙම නැත්නම් මම දන්නේ නැහැ කොහොමද ලියන්නේ කියලා. ඒ ලියන කෙනා තමයි තීරණය කරන්න ඕනේ මම මොකද කරන්න කියලා. හරි. ලියා ගන්න පහලින් සම්පූර්ණ ඡේදයක් ටයිප් කර අවසන් කළ පසුව සම්පූර්ණ ඡේදයක් ටයිප් කර අවසන් කළ පසුව
අවසන් කළ පසුව එම ඡේදෙහි අකුරු නැවතත් සිම්පල් හෝ කැපිටල් යනාදී ලෙසත් වෙනත් ආකාරයකටත් පරිවර්තනය කර ගැනීමට කවුද භාවිතා කරන්නේ? මෙන්න මෙයා. චේන් කේස්. ලියා ගන්න වචනේ මම පෙන්නලා තියෙන්නේ චේන් කේස් ටූල් එක භාවිතා කරයි. හෝම් ටැබ් එකේ කියලා ලියා ගන්න. හෝම් ටැබ් එකෙහි චේන් කේස් ටූල් එක භාවිතා කරයි. හෝම් ටැබ් එකේ කියලාම ලියා ගන්න. හෝම් ටැබ් එකේ චේන් කේස් ඩයලොග් බොක්ස් එක භාවිතා කරයි. නැත්නම් මෙනු එක භාවිතා කරයි කියලා දාගත්තත් කමක් නැහැ. මෙනු එක භාවිතා කරයි. හැබැයි මේ ඕනෑම දෙයක් කරන්න කලින් මොකද්ද කරන්න ඕනේ? highlight කරලා යන්න ඕනේ. highlight කරලා ගියොත් තමයි අපිට ඒ අදාළ දේවල් කරගන්නට පුළුවන් වෙන්නේ. හැටිලා එක බුලට් යෙදීම කියලා තමයි තියෙන්නේ. බුලට් යොදන්න පුළුවන්. මම බුලට් යොදන්න මේ වගේ ලොකු ඡේදයකට බුලට් දාන්න බෑනේ. ඒක නිසා මම මේ බුලට් දාන්න පුළුවන් වෙන විදිහට මේ ඡේදය වෙනස් කර ගන්නවා. මෙන්න මෙහෙම වෙනස් කරගමු. මං ඡේද ඔතවා වාක්‍ය තුනක් තියෙනවා. දැන් බුලට් එක දාන්දිත් එහෙමයි. මොකද කරන්නේ? අවශ්‍ය ටික highlight කරා. home tab එකේ බුලට් මේ ලොකු දෙයක් නේ. බුලට් කියලා ක්ලික් කරන බුලට් එක කටනවා. හැබැයි අපි පාවිච්චි කරන්නේ මේ බුලට් වර්ග ටික විතරක් නෙමෙයි. තව බුලට් වර්ග ගොඩාක් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ වෙලාවට මේ පල්ලෙහා තියෙන පොඩි මෙනු එකට ක්ලික් කරලා තමන්ට කැමති බුලට් වර්ගයක් මෙහෙම තෝරන්න පුළුවන් නේ. ඒ වගේම තමයි මේ බුලට් ටික විතරක්ම නෙමෙයි අපි වැඩක් කරද්දී පාවිච්චි කරන වෙන ගොඩාක් දේවල් භාවිතා කරනවා. අන්න එතකොට මේ define new bullet කියලා තියෙන්නේ. මෙතෙන්ට ගිහිල්ලා මේ symbols dialog box එකෙන් symbol එකක් ගන්නත් පුළුවන්. මේක symbols වලක තියෙනවා නෙමෙයි. මේ ඕන දෙයක් ගේන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙතන wingdings හරි webdings එක තෝරන්න. දැන් මේවා නම් මතක තියාගන්න ඕනේ නෝට් එකක් දෙන්න විදිහක් නෑ හැබැයි නේ. මේ තියෙන බලන්න webdings මේ තියෙන webdings කියලා. මේව ඕන එකක් බුලට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ගෑල් ළමෙක්ට දාලා මොකක් හරි ડોකියුමන්ට් එකක් අපි ක්‍රියේට් කරලා දුන්නා කියලා යාළුවෙකුට. එතකොට අපි පාවිච්චි කරන්නේ ගැළපෙන විදිහක් පාවිච්චි කරන්න ඕනේ. මොකද්ද ගැළපෙන්නේ? නිකන් ගෑල් ළමයෙකුට වගේ අපි නිකන් මොකක් හරි එකක් හදලා දෙනකොට බුලට් එකක් විදිහට ඔයාලට දාන්න පුළුවන්. මේකේ මම ඔයාලට පෙන්නන්නම්. මේකේ තියෙන ඕන එකක්. දොලාට නැද්ද දන්නේ? හරියට දැන මතක නැහැ. බලමු වෙබ්ඩින්ග්ස් වල නැත්තම් වින්ඩින්ග්ස් වල ඔක තියෙන්න ඕනි. අනිවාර්යෙන්ම මට මතකයි තිබ්බා කියලා එහෙම. වෙබ්ඩින්ග්ස් වල නැත්තම් වින්ඩින්ග්ස් වල තියෙන්න ඕනි. වින්ඩින්ග්ස් මේ තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ. කෙලින්ම බෝම්බේ තියෙනවනේ. දාන්න තමයි තියෙන්නේ. ගැලපෙන තමන්ට ගැලපෙන බුලට් වර්ග ඕන එකක් අපිට හදා ගන්න පුළුවන්. මෙතෙන්ට ක්ලික් කරා define new bullet කියලා ගත්තා. මෙතනින් symbols කියලා ගියා. තමන්ට ගැලපෙන එකක් භාවිතා කරා මේ වගේ එකක් ඕනේ නම් මේ. එතකොට අපිට පේන්න බුලට් වර්ග ටික තියෙනවා මෙතන. ඒ දේවල් නෑ මම මේ අන්තිමට ගත්ත නිසා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය ගොඩාක් ඒවා ගන්න පුළුවන් මේ define new bullet වල symbols වල මාරු කරන්න ඕනේ මෙතන wingdings හරි webdings හරි කියලා. ඒ වචන දෙකට වඩා type setting කරන තැන් වල තව ගොඩාක් බුලට් වර්ග තියෙනවා. දැන් අපි ළඟ තියෙන්නේ මෙච්චරයි මේ. ඊළමයිට අදාළව යම් කිසි දෙයක් හදද්දී මේ වගේ එකක්.
එතන බුලට් වර්ග තියෙනවා. දැන් ඔයාලා PowerPoint පාවිච්චි කරලා යම් කිසි දෙයක් හදනවා නම් එතෙන්දිත් බුලට් ටික මාරු කරගන්නේ මේ විදිහටමයි. දැන් Word ඉගෙන ගත්තාම PowerPoint වල තියෙන tools වල තියෙන animation දාන්නේ කොහොමද කියලා දෙන්නේ විතරයි. අනිත් දේවල් ඔක්කොම පොදුයි. එහෙනම් මතක තියාගන්න මෙතන බුලට් tool එකේ දක්නට නැති වෙනත් බුලට් එකක් ගේනවා නම් මොකද්ද ගන්න ඕනේ? define new bullet කියලා ගියා. pictures කියලා ගියොත් මොකද්ද කරන්න පුළුවන්? picture bullet එකක් දාගන්න පුළුවන්. symbols කියලා ගියොත් අර වගේ මොනවා හරි හැඩතලයක් අපිට දාගන්න පුළුවන්. මෙතන ගොඩාක් දේවල් තියෙනවනේ මේ ඕන එකක් අපිට ওই කියන බුලට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. right. ලියාගන්න පහලින්. ඒකේ පොඩ්ඩයි දන්න ලියන්න තියෙන්නේ නේද? ඔව්. ලියාගන්න මෙහෙම. ලියාගන්න words මෙහෙම ලියන්න. word එක ලියන්න එපා. මෙහෙම ලියාගන්න යම්කිසි පේලි කිහිපයකට සංකේත ලබා ගැනීමේදී දැන් බුලට් කියලා කියන්නේ ඕඩර් ලිස්ට් එකක් නෙමෙයි අන්ඕඩර් ලිස්ට් එකක්. ඒ කියන්නේ පිළිවෙලක් සහිතයක් පිළිවෙලක් නැහැනේ. සංකේත කිහිපයක් ලබා ගැනීමේදී බුලට් ටූල් එක භාවිතා කරයි. බුලට් ටූල් එක භාවිතා කර අකුරු චුට්ට චූටි ලියාගන්න. ඔතන රූල් කඩේ ටික පන්නලා පල්ලෙයන් උත් ලියුණාට කමක් නැහැ. බුලට් ටූල් එක භාවිතා කරයි. මෙම ලිස්ට් එක තුල දක්නට නොමැති මෙම ලිස්ට් එක තුල දක්නට නොමැති මෙම ලිස්ට් එක තුල දක්නට නොමැති වෙනත් බුලට් එකක් ලබා ගන්නේ නම් වෙනත් බුලට් වර්ගයක් ලබා ගන්නේ නම් වෙනත් බුලට් වර්ගයක් ලබා ගන්නේ නම් මෙන්න මේ පාත්‍රය ලියාගන්න ලබා ගන්නේ නම් ලියාගන්න bullets ලියාගන්න bullets මේ පාත්‍රය ලියාගන්න ඕනේ bullets ඊට පස්සේ ඊතලයක් හරි ඊතලයක් ලියාගන්න මම ඊට පස්සේ ඊට වචන ටික පෙන්නන්නම් bullets ඊතලයක් ඊට පස්සේ මෙන්න මෙයා මේ බලන්න ඊට පස්සේ එන්න ඕනේ define new bullets මම ලියන්නේ bullets කියලා දැම්මා ඊතලයක් දැම්මා define new bullets ඊට පස්සේ ඊතලයක් define new bullets ඊතලයක් ඊට පස්සේ symbols හරි symbol ඊට පස්සේ ලියාගන්න ලැබෙන ඩයලොග් බොක්ස් එකෙහි ලැබෙන ඩයලොග් බොක්ස් එකෙහි ෆොන්ට් ස්ථානයෙන් මෙන්න මේ වචන දෙක ලියාගන්න ඒතර ඔයාලට අනිත්ව හොයාගන්න පුළුවන් මේ wingdings හෝ webdings යන තෝරාදී wingdings හෝ webdings යන තෝරාදී අවශ්‍ය
සකස් කිරීම සිදු කරගත හැකි. අවශ්‍ය සකස් කිරීම සිදු කරගත හැකි. අවශ්‍ය සකස් කිරීම සිදු කරගත හැකි. එහෙනම් ආයසරයක් ඔන්න බලා ගන්න කොහොමද යන්න ඕනේ? බුලට් එක ගන්න අවශ්‍ය තැනට ක්ලික් කරන්න ඕනේ. මොකද ඒක අපි සාමාන්‍යයෙන් කරන්න ඕනේ දෙයක්. ඊට පස්සේ මෙතන bullets වල define new bullets, මෙතන symbols, මෙතන wingdings හරි webdings හරි කියලා තෝරගන්න මේ. මෙතන wingdings හරි webdings හරි. හරි. මේක wingdings කියලා ගත්තොත් එහෙම මේ අපිට පුළුවන් මේ ඕන එකක් තෝරගන්න. ඊට පස්සේ webdings කියලා ගත්තත් එහෙම. මෙතන webdings කියලා ටයිප් කරනවා. අකුරු දෙකක් ටයිප් කරන දෙක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් Tamanට කැමති බුලට් වර්ගයක් තේරුවා. ඕකේ කරා. මේ දැන් ඔයාලගේ මේකේ විශේෂත්වය ළමයි අපිට මේක බුලට් එකක් විදිහට පාවිච්චි කරන්න ඕනේ නැහැ. නිකන් අකුරක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් මේ. මම බලන්න. මම මෙතනින් insert එකට ගිහිල්ලා ඒක ගන්න මෙතනින් home එකට ගිහින් insert එකට යන්න ඕනේ. insert එකට ගිහිල්ලා ඔයාලට සිංහල අකුරු එහෙම ටයිප් කරන්න නැත්නම් අර symbols dialog box එක පාවිච්චි කරන්නේ. එතනින් more symbols කියලා ගිහිල්ලා මේ බලන්න මෙතනින් මේ ඕන එකක් ගන්න පුළුවන්. දැන් මේක බුලට් එකක් මේ. දැන් මේ බුලට් එක පාවිච්චි කරලා මොකක්ද අපිට කරන්න පුළුවන්? මේ ඕන එකක් ෆොන්ට් එකකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකේ ෆොන්ට් සයිස් අපිට මාරු හදන්න පුළුවන්. මේ බලන්න. මේ ෆොන්ට් සයිස් හදන්න පුළුවන්. මේ වගේ විවිධාකාර දේවල් කරන්න පුළුවන්. ඒක බුලට් එකක් විදිහට කියලා ගත්තොත් බෑ. ඒක මොකද්ද කරන්න ඕනේ? insert වල අපි පාවිච්චි කරන්න ඕනේ. insert වල පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? insert එකට ගිහලා මෙතනින් ගන්න symbols කියලා මේ කොනේම තියෙන symbols dialog box එක. මෙතෙන්ද ක්ලික් කරලා මෙතනින් more symbols කියලා ගත්තනම් ඔයාලට පුළුවන් මේ dialog box එක ගන්න. එතකොට මේකේ ගොඩාක් දේවල් මේ බෝම්බ ක්‍රියාකාරීත්වය දාලා දේවල් මේ ඕන එකක් අපිට ඊට පස්සේ අවශ්‍ය විදිහට ලොකු පොඩි කරන්න පුළුවන් මේ. ඔයා සමහර දේවල් අපිට හදද්දි මේ tools ඕන වෙනවා මේ. හදන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අකුරු වර්ග මේ ඊට පස්සේ මෙතනින් මේ වගේ එක එක දේවල් හරි මේ ඕන දෙයක් ඒතර අපිට පිළිවෙලකට ලස්සනකට හදා ගන්න පුළුවන්. හරි. ඒ බුලට් වර්ගයක් විදිහට නැතුව සාමාන්‍ය සංකේතයක් විදිහට ගත්තොත් තමයි wingdings සහ webdings කියන දේවල් ඇතුළත් කරගන්න පුළුවන්. මේවා කරලා බලන්න. මම ওই tool එකට නම ටික දුන්නාට පස්සේ දීලා තියෙන අවශ්‍ය දේවල් බලලා කරගන්න පුළුවන්. හරි. පෙළගන්න ඊළඟ එකේ තියෙන අංක ලැයිස්තු සකස් කිරීම කියලා. අංක ලැයිස්තු සකස් කිරීම කියලා. ඒ අංක ලැයිස්තු සකස් කරනවා කියලා කියන්නේ මෙන්න මේ ඊළඟ පිටුවට අදාළව එක. මෙන්න මේ පිටුව තියෙන්නේ අංක ලැයිස්තු සකස් කිරීම කියලා. දැන් බුලට් එකක් දැම්ම වගේම තමයි මේකත්. ලොකු වෙනසක් නැහැ. බලන්න ඒකත් අපිට කරන්න පුළුවන්. අපේ කලින් ටික ආයසරයක් මෙතන ගත්තොත් මේකත් කලින් වගේමයි. මහා ලොකු දෙයක් නැහැ. දැන් මෙතන අපි ඔච්චරලා කතා කරේ මේ උඩම තියෙන බුලට් ටූල් එක ගැනනේ. නේද? උඩම තියෙන බුලට් ටූල් එක ගැනනේ. අපි යනවා දැන් මෙතන එහා පැත්තේ නම්බර් ලිස්ට් එකට. දැන් නම්බර් ලිස්ට් එකත් අර විදිහමයි. ඔයාලට පේනවනේ මෙතනින් කැමති නම්බර් එකක් ඇඩ් කරන්න පුළුවන්. හරි ලේසි වැඩක් තියෙනවා. මහා ලොකු දෙයක් නේ දාපුවාම නම්බර් එක වැටෙනවා. ඊට පස්සේ අපි දැන් ආයෙ එන්ටර් කරොත් මෙතනින් එහාට 5 ආයෙ එන්ටර් කරොත් එහෙම 6 ওই විදිහට නම්බර් එකත් අපිට මාරු කරන්න පුළුවන්. ඊට අමතරව මේ ලිස්ට් එකෙත් එහෙමයි. මෙතන දකින්න හම්බෙන්නේ නැති වෙන ලිස්ට් එකක් ඇඩ් කරොත් ඒකත් අපි යන්නේ define new number format. මේ බලන්න. එතකොට ඉතින් මෙතන ඉතින් අපිට අවශ්‍ය විදිහට කලින් වගේ මේ ලිස්ට් එකේ අපිට ඕනේ නම් first second third කියලා හැමේ දැන් first second third කියලා ඕන නම් මේක දෙන්න පුළුවන්. ඒතර අපිට වැටෙන්නේ first second third fourth කී වැටෙනවා. ඒ කරන්නේ කොහෙන්ද? ඒත් මෙන්න මේ ලිස්ට් එකේ දකින්න හම්බෙන්නේ නැති එකක් තිබුණොත් එහෙම define new bullet කියලා ගිහිල්ලා number style කියලා drop down list එක Tamanට කැමති විදිහට මාරු කරගන්න පුළුවන්. ඕවා කරලා බලන්න. එතකොට තමයි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද මේ dialog box එක වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. ලියා ගන්න පහලින්. යම් තෝරා ගන්නා ලද කොටසකට 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 අංක ලැයිස්තුවක් එක් කර ගැනීමේදී අංක ලැයිස්තුවක් එක් කර ගැනීමේදී අංක ලැයිස්තුවක් එක් කර ගැනීමේදී
අංක ලැයිස්තුවක් එක් කර ගැනීමේදී මෙම ටූල් එක භාවිතාවන අතර මෙම ස්ථානයේ දක්නට නොමැති වෙනත් අංක ලැයිස්තුවක් ලබා ගන්නේ නම් ලියා ගන්න පාත් එක කලින් වගේමයි මොකද්ද ලියන්න ඕනේ මෙහෙම ලියා ගන්න නම්බරින් නෑ ඔව් ලියා ගන්න number list ඊට පස්සේ ඊතලයක් හරි number list ඊතලයක් ඊට පස්සේ මොකද්ද ගන්න ඕනේ define new number format define new number format ඊට පස්සේ ලියා ගන්න number list එක භාවිතා කර ඉන්පසු number list එක භාවිතා කර අවශ්‍ය සකස් කිරීම සිදු කරගත හැකි number list එක භාවිතා කර අවශ්‍ය සකස් කිරීම සිදු කරගත හැකි ඒ කියන්නේ මෙතනින් අපිට කැමති විදිහට first second third හරි abc කියලා හරි මේ ඕන දෙයක් එකතු කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරිද? කැමති දෙයක් මෙතනින් එකතු කරගන්න පුළුවන් ඔයාලට ඒ දීලා තියෙන Tamanට අවශ්‍ය වෙන විදිහට. ඔන්න ඔහොමයි number list එකක් හදන්නේ. හරි. අපිට සමහර වෙලාවට ළමයි අවශ්‍ය වෙනවා ගොඩාක්ම වෙනස් number list එකක් හදාගන්න. දැන් අපිට හරි සරලයි මේ වගේ number list. දැන් මෙහෙම අපි හදාගත්තේ මෙන්න මේ වගේ number list එකක් නේ. දැන් අපිට අවශ්‍ය වුණොත් එහෙම මේ ටික highlight කරලා මම මෙතනින් දානවා 1 2 3 කියලා මේ හරි සරලයිනේ highlight කරලා දාන්න පුළුවන්. ඊට අමතරව අපිට ABC කියලා දාන්න ඕන නම් මෙතනින් දාන්න පුළුවන්. මේකත් හරි ලේසියිනේ. අපිට ඊට අමතරව මෙතනින් මෙන්න මෙහෙම එකක් දාන්න පුළුවන්. මේවා ලේසි. මෙව ඕන කෙනෙකුට මේ number list එක add කරන්න පුළුවන්. හැබැයි එකිනෙකට වෙනස් number list format තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපිට අවශ්‍ය වුණා කියලා මෙන්න මේ වගේ number list එකක් හදන්න. අපිට අවශ්‍ය වෙනවා number list එකක් හදන්න මෙන්න මේ විදිහ එකක්. මෙන්න මෙහෙමයක් හදන්න අවශ්‍ය වෙනවා කියලා හිතන්නකෝ. ඔයාලට හදන්න අවශ්‍ය වෙනවා මෙන්න මෙහෙම list එකක්. මේක තමයි එක. මෙතන තියෙනවා hardware. hardware බෙදෙන ප්‍රධාන කොටස් මොනවද තියෙන්නේ? input මේකේ B එක output හරි දෙකයි. මේක දෙවෙනි එකට අපි ගන්නවා software බෙදෙන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අපි හිතමුකෝ system මේකේ පළවෙනි එක රෝමිලක්ක මේ A කියලා අරගෙන අපි ගමුකෝ එකක් තමයි system software. හරි system software. ඊට පස්සේ අපි තව එකක් ගමුකෝ utility software කියලා. utility software බෙදෙන ආයි කොටස් දෙකකට. මම ඒක දාන රෝමිලක්කම්. එකක් දානවා උදාහරණයක් විදිහට අපි දාමුකෝ මොකද්ද? partition කියන එක.
අපි දෙවෙනි එක දානවා fragment defragmentation කියන එක. defragmentation. හරි. ඔන්න ඔය විදිහට අපි දැන් හදා ගන්නවා list එකක්. දැන් මේ list එකක් මෙහෙම හදන්න ගියාම hardware තමයි ප්‍රධාන මාතෘකාව. මේක යටතේ A සහ B කියලා input output කියලා වර්ග දෙකක් තියෙනවා. ආයේ software එකෙන් දැන් දෙන්න ඕනේ. ඊට පස්සේ ආයේ මේ දෙන්නෙක් ඉන්නවා. මෙයා ආයේ කොටස් දෙකකට බෙදෙනවා. මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. දැන් අපි මේ විදිහේ list එකක් හදන්න ගියොත් එහෙම ඔය කියන කරුණු දෙකෙන්ම චුට්ටක් එළිය තමයි පාවිච්චි කරන්නේ. බලන්න මම මේ list එක හදනවා එකපාරක් හොඳට බලා ගන්න කොහොමද කරන්න කියලා. ඒතර පොඩි අදහසක් ගන්න පුළුවන්. right. මේ list එක ඔක්කොම අයින් කරනවා. හැබැයි මේ ඔයාලට මතකද මේ bullet එකක් number එකක් දාද්දී type කරලා ඉවර කරලා අපිට දාන්න පුළුවන්. මේ දැම්මොත් number එක කැඩෙනවා. මෙතනින් දාපම් bullet එක ඕන කැඩෙනවා. හැබැයි මම මේ board එකේ ලියලා තියෙන දැන් ඔයාලගේ මම මේ board එකේ ඇඳලා තියෙන ඔය තියෙන එක භාවිතා කරන්න නම් කලින් type කරලා ඉන්න බෑ. කලින් bullet list එක හදන්න ඕනේ. මොකද්ද ඔයාලගේ list එකේ ඉස්සල්ලාම තියෙන බලන්න. ඉස්සල්ලාම තියෙන එක කියලා. එතකොට ඒ list එක හදන්නේ මෙන්න එහා පැත්තේ තියෙනවා multi level list කියලා බටන් එකක්. multi level list. එතෙන්ට ක්ලික් කරලා මම මේ එකක්වත් ගන්නෙ නෑ. මම මෙතනින් ගන්නවා define new multi level list කියලා. define new multi level list. පළවෙනි number style එක මොකද තියෙන්නේ එක කියලා. එහෙනම් අපේ එක ප්‍රශ්නයක් නෑ. ඕනනම් අපිට මේක අයින් කළා මේ වරහන් අයින් කරලම අපිට ඕනනම් ඇත්තට මේක කියලා type කරගත්තත් කමක් නෑ. දැන් දෙවෙනි එක. මොකද දෙවෙනි එකේ තියෙන්නේ? capital A නේ. එහෙනම් මම capital A එක type කරනවා. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ තුන්වෙනි level එක මේ තුන්වෙනි bullet වර්ගය තුන්වෙනි bullet වර්ගය මොකක්ද තියෙන්නේ? රෝම ඉලක්කම්. රෝම ඉලක්කම් තියෙන්නේ. එහෙනම් මම ඊළඟට මේක රෝම ඉලක්කම් කරනවා. simple i දැම්ම නම් හරි. ඔන්න ඔය ස්ටයිල් වර්ග තුන විතරයිනේ මේ ලිස්ට් එකේ තියෙන්නේ. hardware කියන එකට එක. ඊට පස්සේ ABC AB කියලා කියන අකුරු වර්ග දෙක තියෙනවා. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මේ රෝම ඉලක්කම් වර්ග තියෙනවා. number style වර්ග තියෙන්නේ මේකේ ඔක්කොම තුනයි. පැහැදිලිනේ තුනක් තියෙනවා කියලා මේක එක ලිස්ට් එකක්. හරිද? මේ ලිස්ට් එක තව එකක්. මේ ලිස්ට් වර්ගේ තව එකක්. උපරිම තියෙන ලිස්ට් වර්ග තුනයි. දැන් මම ওই ටික ඔක්කොම හදලා ඉවරලා මෙතනින් ඕකේ කරනවා. ඔන්න බුලට් එකක් වැටෙනවා. දැන් මම මෙතන ටයිප් කරනවා hardware කියලා. hardware. ඊට පස්සේ මම enter කරනවා. enter කරපුවාම දෙක කියලාද වැටෙන්නේ? හරි බලමු. ඔයාලට පේන්නේ මෙන්න මේක තද පාටින් ඇවිල්ලා තියෙනවා. හරි. අපේ සමහරට මේ ඔක්කොම මේ විදිහට වෙනවා කියලා කියන්නේ මේ bullet and numbering වල ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසායි මෙහෙම එන්නේ. මේක මුලවට වරන් අපි ආයසරයක් දාලා බලමු. තද පාටින් එනවා නම් අනිවාර්යයෙන්ම අපි හදන එකේ වැරද්දක් තමයි තියෙන්නේ. අපි හදන එකේ වැරද්දක් නෙමෙයි. ඇත්තටම කම්පියුටර් යවුලක් තමයි තියෙන්නේ. එක කියලා ඉන්න බලන්නකො මේක එන්නේ වැඩ කරන්නේ නැහැ නේ. tab. එක කියලා වුණා හරි පොඩ්ඩක් ඉන්න. ආයසරයක් බලමු අපේ bullet එකේ වැරද්දක් තියෙනවද කියලා define new multi level list මුලට වැරද්ද දාන්න ෆයිල් එකේ මුලටම ගන්න. එතකොට තමයි ලේසි. පළවෙනි එක හරි. එක කියලා එන්න ඕනේ. දෙවෙනි එක මේක, තුන්වෙනි එක මේක. නෑ මේක ඉන්නේ නෑ ආසරයක්. දෙක කියලා වැටෙන්නේ නෑ. අපි තියෙන ලිස්ට් එකක් වෙනස් කරමුකෝ. එතකොට අවුලක් වෙන්නේ නෑ. අපි මෙන්න මේ ලිස්ට් එක වෙනස් කරන්න. මේක එක කියලා ගන්නේ නෑ ළමයි. ඔයාලා හදන්න නම් ඕනේ ඔහොම තමයි. මෙන්න මේකේ මෙන්න මෙයාව ගන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි ගමුකෝ මේක දැන් වෙනස් කරලා බලමු. මෙතන තියෙන්න ඕනේ එක කියලා. එහෙනම් මේ ලිස්ට් එකේ මම එක කරනවා. එක. දෙවෙනි ලිස්ට් එකේ මොකද්ද තියෙන්න ඕනේ? ABC කියලා. එහෙනම් මම මේකට ABC කියලා ඇඩ් කරනවා. තුන්වෙනි ලිස්ට් එකේ තියෙන රෝම ඉලක්කම්. එහෙනම් මම මෙතෙන්ට ක්ලික් කරලා රෝම ඉලක්කමක් දානවා. දැන් වර්ග තුනම හදලා තියෙන්නේ. මම මෙතනින් ඕකේ කරනවා. දැන් නම් හරි වගේ කියලා හිතනවා බලමු. හරි. දෙක කියලා වැටෙනවානේ. දැන් කීබෝඩ් එකේ ටැබ් එක කියලා එකක් තියෙනවා කියලා ඔයාලා දන්නව නේද? ටැබ් එක දන්නවනේ. බලන්න ටැබ් එක කියන්නේ මොකද්ද? මෙන්න මෙයා. ඕනෑම කීබෝඩ් එක ටැබ් එක තියෙනවා මේ. ටැබ් එක ප්‍රෙස් කරලා අපිට පුළුවන් ඊළඟ ලෙවල් එකට මාරු වෙන්න. දැන් මෙතනනේ අපි ඉන්නේ. මම මේක ටැබ් කරනවා මේ. එතකොට මොකද්ද වෙන්නේ? A කියලා හැදෙනවා. ඊට පස්සේ අපි ටයිප් කරනවා දෙවෙනි ඔප්ෂන් ටික. එන්ටර් කරනවා. ආයෙත් ටයිප් කරනවා.
හරි. ඊට පස්සේ I type කරපුවාම C කියලා නෙමෙයිනේ අපිට ඕනේ. මොකද්ද අපිට ඕනේ? 2 කියලා ඕනේ. එහෙනම් මේ shift එකයි tab එකයි දෙකම එකපාරට press කරන්න ඕනේ. shift එක press කරගෙන tab එක. මේ එතකොට ආපස්සට එනවා පේනවද ඔයාලට bullet list එක? ඔන්න ආපස්සට ගියා. දැන් මම මේක type කරනවා. type කරලා ආයෙ enter කරනවා. දැන් tab කරාම මොකද්ද වෙන්නේ? ඊළඟ list එක මාරු වෙනවා. ආයෙ tab කරනවා. ආයෙ list එක මාරු වෙනවා. ආයෙ tab එක press කරනවා. එතකොට ඊළඟ list එක මාරු වෙනවා. මේ ආපස්සට එන්නේ කොහොමද? shift එක press කරගෙන ආපස්සට යන්න ඕනේ. මේ shift එක press කරන් tab කරොත් ආපස්සට යනවා. caps lock එක නෙමෙයි shift එක ඔබාගෙන මගේ මේ keyboard එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. නැත්නම් ඇත්තටම shift එක press කරගෙන tab කරන්න එතකොට හරි. හරි. shift එකයි tab එකයි. මෙයයි දෙන්න press කරොත් එimhe අපිට ආපස්සට ගන්න පුළුවන්. මේ list එක හදලා බලන්න. හොඳම දේ තමන්ගේ කම්පියුටර්ස් වල කරලා බලන්න. ඒක තමයි හොඳම දේ. ඒතර අපිට මල්ටි ලෙවල් ලිස්ට් එකක් හදා ගන්න පුළුවන්. හරි. ප්‍රැක්ටිකල් එකක් විදිහට දුන්නට වැඩක් නැහැ. මම මේ දුන්න එක දීලා කරලා බලන්න ඔයාලගෙත් මේ වගේ එකක් රන් වෙනවද කියලා. කොහොමද ලිස්ට් එක ඉස්සරහට ගන්නෙ? කීබෝඩ් එකේ ටැබ් එකකින්. ආපස්සට ගන්නෙ කොහොමද? shift එකත් එක ටැබ් එකකින්. මෙන්න මේ ලිස්ට් එක හදාගන්න තමයි අමාරු. අනිත් ලිස්ට් ඒවා ප්‍රශ්න නැහැ. ඒවා අපිට ඉක්මනින්ම හදාගන්න පුළුවන් දේවල්. ඇත්තටම හදන්න දෙයක් නෑ. ඒවා හදලා තියෙන්නේ. මේ දේවල් තමයි අපිට හදලා අවශ්‍ය විදිහට හදාගන්න තියෙන්නේ. right. එහෙනම් ඔයාලගේ මාතෘකාව බහුමට්ටම් ලැයිස්තු කියලා එකක් තියෙනවා නේද? හරි. බහුමට්ටම් ලැයිස්තු කියන තැන මම මේ බෝඩ් එකේ ලියලා තියෙන එක ලියා ගන්නකෝ. අර ඉඩක් තියෙනවානේ. අන්න එතන ලියා ගන්නකෝ මෙන්න මේ ලිස්ට් එක. ඒ ලිස්ට් එක මේ විදිහටම ලියා ගන්න. එතකොට හරි. ලොකු දෙයක් නෑ. හાર્ඩ්වෙයාර් තියෙනවා. හાર્ඩ්වෙයාර් කොටස් දෙකයි. ඉන්පුට් සහ අවුට්පුට්. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් කියලා එකක් තියෙනවා දෙක. ඒකේ තියෙනවා සොෆ්ට්වෙයාර්, සිස්ටම් සොෆ්ට්වෙයාර් සහ යුටිලිටි සොෆ්ට්වෙයාර් කියලා. යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් මම ආය පාරක් කොටස් දෙකකට කඩලා තියෙනවා. පාර්ටිෂන් කියලායි ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා. අකුරු බලලා ලියා ගන්න. මම අකුරු ගැන හිතන්නේ නැතුව ලිව්වේ. හදාගන්න පුළුවන් වෙන්න. හරි. ඕක ලියාගෙන ඉවරලා මට අතුස්සන්. ওই ටූල් එකේ මේ බහුමට්ටම් ලැයිස්තු කියන තැන මැදින් ලියා ගන්න එපා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඩක් තියෙනව නේද ඔයාලගේ? මේ මෙතන පොඩි ඉඩක් තියෙන එතන ලියා ගන්න. මේ මෙතන තියෙන්නේ. මෙන්න මෙතන ලියා ගන්න. අර පල්ලෙහා රූපයට මේ නෝට් එක චුට්ටක් ඉතුරු කරලා. මෙන්න මේ චුට්ටේ ලියා ගත්තා නම් හරි. එතකොට අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ලියා ගන්න අතුස්සන්නකෝ මට. ඔයාලා වැඩේ කරන ගමන් තමන් ඉන්න ගෲප් එකේ අත උස්සන්න තමන් ඉන්නවා කියලා අයිඩෙන්ටිෆයි කරගන්න මට. ඔක්කොම හැමෝම එහෙමයි. තමන්ගේ ගෲප් එකේ අත උස්සන්න තමන් ඉන්නවා කියලා කියන්න.
හරි ඉවරයි නේද? right. මම අත උස්සන්න කියලා කිව්වේ මේ group එකේ එළියේ මේ zoom එකේ එහෙම නෙවෙයි ඈ. හරි. ඔන්න ඒ ටික හරි. එහෙනම් ඔයාලා දන්නවා දැන් මේක හදන්නේ කොහොමද කියලා කරලා බලන්න ඕනේ. නැතුව නම් මේක පුරුදු වෙන්නේ නැහැ. කරලා බලන්න ඕනේ. කරලා බැලුවොත් තමයි හොයාගන්න පුළුවන් වෙන්නේ. නැතුව බෑ. right. ලියා ගන්න පල්ලෙන් ගන්න චූටි ඩක් තියෙනවනේ. එතන ලියා ගන්න. ඉහත පරිදි number format එකක් නිර්මාණය කිරීමේදී ඉහත පරිදි number format එකක් නිර්මාණය කිරීමේදී ඉහත පරිදි number format එකක් නිර්මාණය කිරීමේදී number format එකක් නිර්මාණය කිරීමේදී මොකද්ද කරන්න ඕනේ? multi level tool එකෙහි multi level list 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 tool එකෙහි මොකද්ද භාවිතා කරන්න ඕනේ? මෙන්න මේක. define new multi level list කොටස භාවිතා කරන්න. define new multi level list කොටස භාවිතා කරන්න. ඇත්තට මේකට නෝට් එකක් දෙන්න විදිහක් නැහැ. කරලා තමයි බලන්න ඕනේ කොහොමද ඕක වෙන්නේ කියලා. define new multi level list කොටස භාවිතා කරන්න. define new multi level list කොටස භාවිතා කරන්න. හරි. ඊළඟට තියෙනවා ඊළඟ මාතෘකාව මෙන්න මේක අකුරු එක එල්ලේ කිරීම. අකුරු එක එල්ලේ කරනවා කියලා කියන්නේ ආකාර කිහිපයක් තියෙනවා. පේනවද? මෙයාට අපි කියන්නේ align left එක. මෙයාට කියන්නේ මොකද්ද? align center. මෙයාට කියන්නේ මොකද්ද? align right. ඔයාලට දැන් සිද්ධ වෙනවා මෙන්න මෙහෙම වැඩක් කරන්න. මේකේ මෙන්න මෙයාට චූටි ඊතලයක් ගහගන්න. පොඩි ඊතලයක් ගහගෙන මෙන්න මෙහෙම මෙන්න මෙතන මෙහෙම පොඩි ඊතලයක් ගහගන්න. ගොඩාක් පල්ලෙහාට ගන්න එපා. මෙන්න මෙතනින් මෙහෙම ඊතලයක් ගහගන්න. මෙයාට මෙහෙම ඊතලයක් ගහගන්න. මෙයාටත් ඊතලයක් ගහගන්න. මෙයාටත් ඊතලයක් ගහගන්න. මම ඊට පස්සේ වචන ටික කියනවා බලලා ලියා ගන්න ඕනේ. මෙන්න මෙහෙම ඊතල ටිකක් ගහගන්න. හැබැයි වචන ලියද්දී ඉඩ මට්ටම් අවුලක් නොවන විදිහට ඊතලේ ගහගන්න ඕනේ. ඒක ලේසිම ක්‍රමය තමයි මේක චුට්ටක් කොටර ගැහුවා මෙයා ගැන ලිව්වා. මේක දිගට ගැහුවා මෙයා ගැන ලිව්වා. මෙයා කොටර ගැහුවා මෙයා ගැන ලිව්වා. එහෙම ලිව්වොත් එකට වෙන්නේ නැහැ. හරි. ලියා ගන්න පළවෙනි එක. මේක center. center නෙමෙයි sorry. මේක left. අකුරු left එක. දැන් text එකක් left එකට ගන්න. මෙතන left කියලා විතරක් ලියා ගන්නකො. left. මම කියන්නේ මෙන්න මේ tool එක ගැන තමයි දැන් කියන්නේ. දැන් මම ඔයාලට කියන්නේ මෙන්න මේ tool එක මේ තියෙන්නේ. මේ උඩම තියෙන එක කෙනා ගැන තමයි කියන්නේ ලියා ගන්න පළවෙනි එක මොකද්ද තියෙන්නේ? මෙන්න මේ tool එක. left. align left කියලා ලියා ගන්න ඕනේ left. ඒකේ shortcut එකක් තියෙනවා control L කියලා. left කියලා විතරක්ම තියා ගන්නකො. left. ඊළඟ tool එක center. දෙවෙනි එක center. දෙවෙනි එක center. ඊළඟ එක right. ඊළඟ එක right. ඊළඟ එක right. ඊළඟ එක මොකද්ද? ඊළඟ එක justify. ඊළඟ එක justify. ඊළඟ එක justify. right. ලියා ගන්න මෙන්න මෙහෙම. word වැඩසටහනෙහි
word වැඩසටහනෙහි word වැඩසටහනෙහි word වැඩසටහනෙහි යම්කිසි ඡේදයක් හෝ අකුරු කිහිපයක් යම්කිසි ඡේදයක් හෝ අකුරු කිහිපයක් යම්කිසි ඡේදයක් හෝ අකුරු කිහිපයක් අකුරු කිහිපයක් අවශ්‍ය පරිදි alignment සකස් කර ගැනීමේදී අවශ්‍ය පරිදි alignment සකස් කර ගැනීමේදී අවශ්‍ය පරිදි alignment සකස් කර ගැනීමේදී සකස් කර ගැනීමේදී මෙම tools කිහිපය භාවිතා කරයි. මේවා නම් ඉතින් ඇති දෙයක් නෑ ඔලේසිය. මෙම tools කිහිපය භාවිතා කරයි. මෙම tools කිහිපය භාවිතා කරයි. මේකේ ළමයි සාමාන්‍යයෙන් තියෙන්නේ ඔයාලට පේන්නේ නැති ඊළඟ මාතෘකාව තියෙන clip part කියලානේ. මේ බලන්න. ඊළඟ මාතෘකාව තියෙන clip part එකක් දාන්නේ කොහොමද කියලා. හරි. නමුත් clip part එක හරි. ඔන්න බලන්න ඊළඟ මාතෘකාවට එන්න ඕනේ මෙන්න මෙතන මේ. ඔයාලා හොයලා බලන්න අකුරු එකෙල්ලේ හැදුවට පස්සේ ඊළඟට තියෙනවා කියලා මේ line spacing කියලා එකක් මේ පේලි අතර පරතරයක් කියලා එකක් බලන්න මේ ටියුට් එකේ කොතනද තියෙන්නේ කියලා. ඔය මං කිව්ව කොලයක් මාරුලා තියෙනවා කියලා ඒක නිසා. අපි ඒක කරගෙන යමු. එහෙම ප්‍රශ්නයක් නැහැ. පේලි අතර පරතරය ඇති කිරීම හොයාගන්න බලන්න චුට්ටක් ඉස්සරහට පිටු දෙකක් විතර පෙරළුවොත් අපිට මෙන්න මේ පේලි අතර පරතරය ඇති කිරීම කියන හොයාගන්න පුළුවන්. හොයාගන්න බලන්න ඉස්සලාම ලොකු වෙලාවක් යන්නේ චූටි පිටු දෙකක් තුනක් ඉස්සරහට පෙරළුවා නම් පේලි අතර පරතරය ඇති කිරීම කියන එක තියෙනවා. හරි. දැන් මොකද කරන්න ඕනේ? අපිට පුළුවන් දැන් අකුරු දෙකක් අතර ඉඳ තියාගන්න අපි පාවිච්චි කරන්නේ කීබෝඩ් එකේ ස්පේස් බාර් එකනේ. මේ වචන අතර මෙන්න මේ වචන අතර ඉඩ හදා ගන්න පුළුවන් අපිට කවුරු භාවිතා කරලාද? line spacing එක භාවිතා. line spacing මේ තියෙන මෙතන home tab එකේ තියෙනවා. මෙන්න මෙතන line spacing කියලා එකක්. මෙතෙන්ද ක්ලික් කරලා අපිට කැමති විදිහට පේලි අතර පරතරයක් හදා ගන්න පුළුවන්. හරි ඊසි වැඩක් තියෙන්නේ. තමන්ට කැමති විදිහට line spacing එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන line spacing tool එක පාවිච්චි කරලා ඔයාලා tool එකට ඊතලේ ගහලා පෙන්නලා තියෙන්නේ මේ tool එක කියලා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. right ලියා ගන්න පල්ලේ. document සකස් කිරීමේදී document සකස් කිරීමේදී document සකස් කිරීමේදී වචන අතර පරතරයක් සකස් කර ගැනීමට වචන අතර පරතරයක් සකස් කර ගැනීමට වචන අතර පරතරයක් සකස් කර ගැනීමට ස්පේස් බාර් එක භාවිතා වන අතර 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 පේලි අතර පරතරයන් සකස් කර ගැනීමේදී 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 home tab එකෙහි ඇති
home tab එකෙහි ඇති home tab එකෙහි ඇති line spacing tool එක භාවිතා කරයි. line spacing tool එක භාවිතා කරයි. line spacing tool එක භාවිතා කරයි. ඔන්න ඔහොමයි කරන්න. එක ලොකු දෙයක් නෑ. ඉතින් ලොකු ඉඩක් තිබ්බට එච්චර දේවල් අපිට ලියා ගන්නත් නැහැ. මම අනුච්ඡේදනය කිරීම කියන එක දැම්මම කියලා දෙන්නේ නෑ ඔයාලට. ඒක මොකද්ද කරන්න ඕනේ කියලා. paragraph mark and hidden එක දැම්මම කියලා දෙන්නෙත් නැහැ. ඒක මම චුට්ටක් ඉස්සරහට ඔයාලා ප්‍රැක්ටිකල් කරන්න ගියාම මට මතකයි. ඒකෝර මම ඒ අතරතුර ඔයාලට කියලා දෙන්නම්. ඒ දෙන්නගේ තියෙන වෙනස්කම් මොකද්ද කියලා. අපිට ඊළඟ පේළිය අහුවෙන්නේ ascending order සහ descending order කියලා එකක්. ආරෝහණ අවරෝහණ කියලා එකක්. පෙරලන බලන්න එහා පැත්තට හොමම එතකොට දැන් ඔයාලට හොයාගන්න වෙනවා ඇත්තට මේ ascending order එකයි descending order එකයි. අකුරු තේරීම කියන දන කොතනද තියෙන්නේ කියලා. චුට්ටක් කමන්නේ. මොකද මම ඔයාලට කිව්වේ මේ ටියුට් එක කොලයක් මාරුලා තියෙනවා කියලා. ඒක නිසා බලන්න ascending order සහ descending order එකේ කොහෙද තියෙන්නේ මට හම්බුනේ නෑ තාම. ඒක ටියුට් එකේ ආපස්සට පෙරලන්න වෙයි වගේ. ascending order එකයි descending order එකයි හොයාගන්න. ඒක කොලයක් කරන මාරු වෙච්චාම ළමයි එහෙම ප්‍රශ්නයක් එනවා. ඒක එක්කෝ ටයිප් වෙලා නැතුව වෙන්නත් පුළුවන්. ascending order සහ descending order. හරි එහෙම එකක් නම් අපි ළඟ නෑ නේද? ඔව්. එහෙම එකක් නෑ. ප්‍රකාර එක ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ නිසා තමයි කොලයක් මාරුලා වගේ දැනෙන්නේ අපිට. මට අතවස්සන්න බලන්න හම්බෙච්ච අය කවුද ඉන්නේ කියලා එහෙම එකක්. ascending order සහ descending order කියලා එක අහුවෙච්ච එක අපිට වැඩිපුර වැඩ නම් කරන්න. කවිෂයට හම්බෙලා. ඒ කියන්නේ මගේ ටියුට් එකේ නෑ. එක්කෙනාට හම්බුනේ. තව ඉන්න හම්බෙච්ච අය ascending සහ descending order කියලා හම්බෙච්ච අය එක්කෙනෙකුට හම්බෙලා නේ. මුනේ කොහොමද? එක්කෙනෙකුට විතර හම්බෙලා තියෙන ascending order descending order කියලා. හරි අපි ඒක හොයන්න ඕනේ. දැන් ඒකත් හම්බෙන්න ඔයාලා කරලා ගන්නකො. අපි අර කලින් අතර කරා නේද? align left එකයි cent එකයි right එකයි justify කියලා එකක්. එතන බලන්න තියෙනවා කියලා shapes ඇතුළත් කිරීම කියලා එකක්. shapes ඇතුළත් කිරීම කියලා තැනක් යන්න එතෙන්ට ගන්න. shape ඇතුළත් කිරීම කියන්නේ අපේ මෙන්න මේ tool එකේ චුට්ටක් මැදට යන්න ඕනේ. shape ඇතුළත් කර ගැනීම කියලා එකක් ඇති බලන්න මෙහෙ නෙමෙයි. ඉස්සෙල්ලා අපි කරලා නතර කරපු තැනට චුට්ටක් මෙහෙ මෙන්න මෙතන ඉගෙන ගත්තේ අපි. align left right center තියනවා කියලා. අන්න ඒ හරිය බලන්න තියෙනවද කියලා shape ඇතුළත් කර ගැනීම කියලා. අකුරු වල හැඩයන් තියෙනවා shape ඇතුළත් කර ගැනීම කියලා එකක් ඇති බලන්න. මේකේ මේක කොලයක් print වෙච්ච නැති ගතියක් තියෙන. ඒක නිසා මේදී shape ඇතුළත් කර ගැනීම කියලා මෙන්න මේ ටික. shape ඇතුළත් කර ගැනීම ඊට උඩ තියෙන clip part ඇතුළත් කිරීම නෙමෙයි shape ඇතුළත් කිරීම කියලා තමයි එන්න ඕනේ. හරි. ලියා ගන්න පහලින් document එකක් නිර්මාණශීලීව සකස් කර ගැනීමේදී document එකක් නිර්මාණශීලීව සකස් කර ගැනීමේදී මෙම shape tool එක භාවිතා කරයි. මෙම shape tools භාවිතා කරයි. මෙම shape tools භාවිතා කරයි. එතන මේ shape tool එකෙන් වැඩ ගොඩාක් කරන්න පුළුවන්. අපි දැන් එක එක කරලා බැලුවොත් නම් ලොකු වෙලාවක් යනවා. ඔයාලා කරලා බලන්න. shape tool එක කොහෙද තියෙන්නේ? shape tool එක බලන්න insert එකට ගියාම මෙතන ඔයාලට මෙන්න මේ auto shapes ගන්න පුළුවන්. ගොඩාක් හැඩතල තියෙනවා. තමට කැමති tool එකක් අරගෙන click and drag කරලා මේක මේ වගේ අඳින්න පුළුවන්. එතකොට ඔයාලට හම්බෙනවා drawing tools කියලා tool එකක්. දැන් අපි මෙතන home එකට click වෙලා තිබ්බා කියලා. එතකොට ඔයාලා කරන්න ඕනේ මේ උඩම තියෙන drawing කියන දන්න click කරන්න. එතකොට මේ tool bar එක මාරු වෙනවා ළමයි. click කරලා මේකේ පාටවල වෙනස් කරන්න පුළුවන්. picture කියලා ගිහලා pitch එකක් දාන්න පුළුවන්. මේ වගේ ගොඩාක් වෙනස්කම් කරන්න පුළුවන් මේ. මේකට colors දෙන්න පුළුවන්. මේක 3D shadow හදන්න පුළුවන් කැමති විදිහට.
අර කලිත් අයගෙන් තියෙනවලු අනිත් අයගේ තියෙනවා කියලා කියන හරි කමක් නැහැ දැන් මේ දැන් මට කියන්නේ කමක් නැහැ අපි චුට්ටක් තියලා අපි මේ එක කරලා ඉමුකෝ ඉස්සෙල්ලාම ඔටෝ ෂේප්ස් කතාව කරලා ඊළඟ දවසේ කරද්දි කරමු මම ටූල් පොත් පොඩ්ඩක් පිළිවෙලට හදාගෙන දැන් හදාගන්න බෑ නමුත් ඒක මොනවා වෙලසක් කරගමු රයිට් එතකොට මේකේ අපිට මෙන්න මෙතන ටූල් බාර් මතක තියාගන්න වෙන ටූල් එකකට ක්ලික් වෙලා තිබුණොත් මේ බටන් මේක අපිට මේකට මුකුත් කරන්න බෑ මේ මේකට ක්ලික් කරලා තායි කරන්න බෑ අපි අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ මේ උඩම තියෙනවා drawing tools කියලා එකක් මම හිතනවා පේනවා ඇති කියලා මේ තියෙන drawing tool එක මේ පේනව නේද මෙතන drawing tools එක මෙන්න මෙතෙන්ද ක්ලික් කරන්න ඕනේ මේක ක්ලික් කරාම තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මෙන්න මේ tool එක මේ විදිහට මාරු කරගන්න එහෙම නැත්නම් ඔයාලට ඔක දකින්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ අපිට ඕනේ නම් මේ outline shape මේවා මාරු කරන්න පුළුවන් පාටවල් දෙන්න පුළුවන් මේකේ තියෙන මේ shape outline කියලා outline එක ඕන size එක මාරු කරන්න පුළුවන් මේ මාරු කරලා ඉවර වෙලා අපිට පුළුවන් ඕනේ නම් මේකට color එකක් දෙන්න මේ එතකොට පාට වෙනස් වෙනවා මේකෙන් ඇත්තටම ලස්සන designing එක එක ආකාර දේවල් අපිට කරන්න පුළුවන් මේක කරලා බලන්න කරලා බැලුවොත් තමයි ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ දැන් PowerPoint වගේ presentation කරන කට්ටිය ඉන්නවා නම් මේ දේවල් අත්‍යවශ්‍යයි වැඩක් කරන්න ගියාට පස්සේ right එක ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම අඳින්න මේ අන්න ඔහම අඳින්න පුළුවන් මෙතනින් අපිට ඕන නම් ඒකට අදාළ වෙන විදිහට හැඩතල පාටවල් දෙන්න හැකියාව තියෙනවා insert එකේ මෙතන shapes වලින් ගිහිල්ලා මෙන්න මේ වගේ මූලික හැඩතලයන් පව අපිට ගැලපෙන විදිහට මේකේ ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ auto shape කියලා කියන්නේ අපි එතකොට අන්න ඒ වගේ හැඩතල නිර්මාණය කරන්න තමයි භාවිතා කරන්නේ තියාගන්න සකස් නිර්මාණය කරගන්නාලද ඔයාලා මාතෘකාව එකේ මුකුත් ලිව්වේ නැද්ද ෂේප්ස් තුන හරි කමන්නේ නිර්මාණය කරගන්නාලද ඔටෝ ෂේප් වල නිර්මාණය කරගන්නාලද ඔටෝ ෂේප්ස් වල වෙනස්කම් සිදු කර ගැනීමේදී drawing toolbar එක භාවිතා කරයි DAWING drawing toolbar එක භාවිතා කරයි drawing toolbar එක තමයි භාවිතා වෙන්නේ drawing toolbar එක භාවිතා කරයි drawing toolbar එක භාවිතා කරයි ඉහත drawing toolbar භාවිතා කරයි ඔබට මෙම ස්ථානයේ දක්නට ලැබෙන සියලුම ඔටෝ ෂේප්ස් වර්ග ලබා ගැනීම සඳහා මොකක්ද යන්න ඕනේ පාත් එක පල්ලෙන් ලියාගන්න මේ තියෙන්නේ insert එකේ shape කියලා තමයි යන්න ඕනේ මේ ඊට පස්සේ අපිට click and drag කරලා ඇඳ ගන්න පුළුවන් ලියාගන්න insert ඊතලයක් අර කලින් අපි ලියාගන්නේ insert ඊතලයක් හරි දාගන්න මම මේක දාන්නේ insert ඊතලයක් මෙතන ඉස්සරහින් දාගන්න මොකක් කියලාද shapes කියලා ඊතලයක් shape insert ඊතලයක් shape කියලා දාගත්තා නම් හරි ඔන්න ඔය විදිහට හදාගන්න එතකොට මේක Tamanට ගැලපෙන විදිහට පිළිවෙලකට අනුව හදාගැනීමේ හැකියාව තියෙනවා හරි ඔන්න ඔහොමයි ඔය කතාව වෙන්නේ හරි ගැටලුවක් නැහැ ටූල් එක පාවිච්චි කරලා අඳගත්තොත් ඔහොම තමයි අඳින්නේ හරි දැන් මේක දිහා බලාගෙන මේව බලලා මේ වීඩියෝස් බලලා පොඩ්ඩක් වර්ඩ් වලින් කරලා බලන්න විශේෂයෙන් අර බුලට් ඇන් නම්බරින් දැම්මේ කොහොමද කියන එක අත්‍යවශ්‍යයි ඒතර මේ ෂේප් එකකින් ගොඩාක් දේවල් කරන්න පුළුවන් මම ওই ප්‍රැක්ටිකල් එකට කරේ නැති ගොඩාක් දේවල් මේ ඇඳලා මේකේ මේ ඇත්තරම මේ ඔටෝ ෂේප්ස් මේ ෆිල් කලර් එකෙන් පාවිච්චි කරලා පික්චර් කියන තැනකටින් අපිට අවශ්‍ය නම් කම්පියුටර් එකේ පික්චර්ස් හොයාගන්න පුළුවන් මේකේ බ්‍රවුස් කරලා පික්චර්ස් ගේන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ඒකේ අපේ ප්‍රොෆෙෂනල් මේ පර්සනල්ස් තියෙන මොන හරි ෆොටෝස් ගේන්න පුළුවන් බ්‍රවුස් කරගෙන මේ ගොඩාක් දේවල් මේක කරන්න පුළුවන් ළමයි. ඒක තමන් තමා තීරණය කරලා තමන්ට ගැලපෙන විදිහට මේක හදාගන්න පුළුවන්. ඒක නිසා ඒක කරලා බලන්න මේ from file කියලා ගියොත් එහෙම කම්පියුටර් ෆොටෝස් තියෙන තැනක් ගේන්න පුළුවන්. ඊට පස්සේ ඒ ෆොටෝ එකක් අපිට ඕනේ නම් මේකට ඉන්සර්ට් කරගන්න පුළුවන්. මේ ඕන දෙයක් මේ කරහා කරන්න පුළුවන්. හරි. මේ ෆොටෝ එකක් වුණත් එතකොට ඒ අදාළ ෆොටෝ පේජ් ඇතුළට ඉන්සර්ට් වෙනවා.
කරලා බලන්න. එතකොට තමයි ගොඩාක් දේවල් අහුවෙන්නේ. අනිත් එක තමයි මේ shape එක වෙනස්කම් කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට මෙන්න මෙතන තියෙන picture tool එක, drawing tools මේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. ඒතර වෙන tool එකකට click වෙලා තිබුණොත් එහෙම අපි එක්ක format වල මේ format pictures toolbar මේ ඕන දෙයක් කරලා බලන්න. එතකොට ගොඩාක් දේවල් අපි මේකෙන් කරන්න පුළුවන්. PowerPoint presentation වගේ හදද්දී මේ වගේ photos දාලා shape හදාගද්දී මේක වටිනවා. මොකද PowerPoint වල කරන්නේ ওই විදිහේ වැඩක්ම තමයි. ආයේ මේ Word වල ඉගෙන ගත්තට පස්සේ මේ tools ටික PowerPoint වලදී වෙනස් වෙන්නේ නැහැ. දෙකේම ආකාර දෙකම සමාන වෙනවා. හරි. මම අදට නතර කරන ගොඩාක් දේවල් කරන්න ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් විදිහට ගෙදර කම්පියුටර්ස් තියෙනවා නම් එහෙම නැත්නම් කම්පියුටර් ඉස්කෝලේ එක ලැබ් එකකට ගියොත් කරලා බලන්න තමන් කරන දේවල් මේවා නැවතත් අපිට කරන්න පුළුවන්ද කියලා ඒ වගේ මොනවා හරි එකකින් තමන්ට අවශ්‍ය ප්‍රැක්ටිකල් එක කරගන්න ඕනේ. එහෙනම් මම නතර කරනවා හැමෝටම සුබ රාත්‍රියක්.